හරි හතරවෙනි ගාන හදාගෙන යන්න අපි. හතරවෙනි ගාන කටුවට ඇඳලා බලමු. කටුවට ඇඳලා බලමු. AB 4යි. AB 4යි නෑ 8යි නේද? AB 8යි. BC 7.5යි. මෙන්න මේ ත්‍රිකෝණය BC 7.5යි. AC 6යි. මේ ත්‍රිකෝණය පුළුවන් නිර්මිතය නිර්මාණය කරගන්න. හරි. ඔක නිර්මාණය කරගෙන හරි කියලා දාන්න මෙසේජ් එකක්. ඔක නිර්මාණය කරගෙන හරි කියලා දාන්න මෙසේජ් එකක්. හතරවෙනි ගාන හදන්න පුතේ. හතරවෙනි ගානේ කටසටහන මම බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ. ඒක දිහා බලාගෙන හදලා මට හරි කියලා දාන්න මෙසේජ් එක. right අනුපමා හරි. සඳුලිකා මිලිනි හර්තේ යොහාන් හරි. අමාලි හරි. හරි නේද? මම හිතනවා හැමෝම හරියට කියලා. කොහමද අඳින්නේ අපි? මේ වගේ රේඛාවක් ඇඳලා මෙතන දැම්මයි. කවකටුව අටට පළල් කරලා මෙතනින් මුල තියලා මෙහිම ඡාපයක් ගැහුවා. එතකොට මෙතෙන්ට 8යි. 8යි. ඊට පස්සේ ඔය දන්නවා මෙතන ඉඳන් මෙතෙන්ට 6යිනේ. මේක 6යිනේ. අනුපුතේ කවකටුව 6ට පළල් කරගන්න. කවුරු හරි යදුවේ නැත්තම් මගෙත් එක්ක හදමු. කවකටුව 6ට පළල් කරගෙන කවකටුව 6ට පළල් කරගෙන ඒ ගාවින් මුල තියලා මෙහිම ඡාපයක් ගහන්න. ඒ ගාවින් මුල තියලා ගහන්න මෙහිම ඡාපයක්. කවකටුව සෙන්ටිමීටර් 6ට සකස් කරගෙන ඒ ගාවින් මුල තියලා මෙහෙම ඡාපයක් ගන්න. කොහොම ඡාපයක්. හරිද? ඊට පස්සේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට 7.5නේ. 7.5නේ. දැන් කවකටුව හදා ගන්න 7.5ට. දැන් කවකටුව හදා ගන්න 7.5ට. 7.5ට හදලා P ගාවින් මුල තියලා මේ ඡාපය කැපිලා යන්න ගහන්න. P ගාවින් මුල තියලා මේ ඡාපය කැපිලා යන්න ගහන්න. දැන් දරුවනේ මෙතන ඉඳන් මෙතෙන්ට කීයද දුර? මෙතන ඉඳන් මෙතෙන්ට කීයද? 6යිනේ. මෙතන ඉඳලා මෙතෙන්ට 7.5යි. හරි නේද? හරිද? හරි. ඔන්න හතරවෙනි ගාන. 5 හදමු අපි. පස්වෙනි ගාන හදමු බලන්න. 5 පස්වෙනි ගාන හදමු. බලන්න හදන්න පුළුවන් ද වීම. හදන්න පුළුවන්.
xy 5.5 වල හදාගෙන යන්න. අන්න x දී xy ට ලම්බයක් අඳින්න. මෙතන ඉඳලා ලම්බයක් කොහොම එකක් අඳින්න කියලා. කොහොම එකක්. හරියට පුතේ. ඒක එච්චර දෙයක් නෑ. මෙහෙමයි. ඔය වගේ රේඛාවක් ඇඳ ගන්න. ඇඳගෙන පුතේ මෙතන x කියලා දාලා සෙන්ටිමීටර් 5.5ට පළල් කරගෙන මෙහෙම ගන්න ඡාපයක්. මෙතන y 5.5. ළඟට මෙතන ඉඳලා අඳින්න කියනවා ලම්බයක්. ලම්බයක්. කොහොමද අඳින්නේ? මේක දරුවනේ මේ පැත්තට ටිකක් දික් කරන්න. දික් කරලා ලම්බයක් කියන්නේ අංශක 90න්නේ. මෙතනින් මුල තියලා මෙහෙම ගෑවුවා 180යි. ඒක බෙදන්න දෙකට. මෙතනයි තියලා මෙතන තියලා මෙහෙම මෙතන තියලා මෙහෙම. ඔන්න ලම්බය. ඔන්න ලම්බය. x හිදී x ගාව ඉඳලා xy රේඛාවට ලම්බයක් කැඳා. හරි නේද දරුවනේ? right. පහ. එකක් ලේසි. PQR පාදයක දිග 7ක් වන ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් ඇඳ ගන්න කියනවා. තල දරුවනේ අර පෙරහුරු 6 පළවෙනි කොටස හදාගෙන යන්න. දැන් මේ වෙනකොට හදලා තියෙන්නේ සමහර අය නම් ඉදිරියට කලින් පෙරහුරු 6 අපිට තියෙන්නේ පළවෙනි පේපර් එකනේ. එක පත්‍රයේනේ. ආයෙත් හදන්න ලේසි. හොඳට සැලකිල්ලෙන් හදන්න. හරි නේද? right හරි. හරි බලමු. PQR right. ඇඳ රේඛාවක් නම් කරා P කියලා කවකට්ට පිළියෙල කරගන්න සෙන්ටිමීටර් 7කට හදාගෙන මෙතනින් මුල තියලා මෙහෙම ඡාපයක් ගැහුවා. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට 7යි. ඊට පස්සේ P ගාවින් මුල තියලා මෙහෙම ගැහුවා. Q ගාවින් මුල තියලා මෙහෙම ගැහුවා. ඔන්න සමපාද ත්‍රිකෝණය. හරිනේ නේද?
ඊට පස්සේ මොකද කියන්නේ? එක් ශීර්ෂයේ සිට සම්මුඛ පාදයට ලම්බ නිර්මාණය කරන්න. එක් ශීර්ෂයේ සිට දරුවනේ මෙතන ඉඳලා මේකට ලම්බයක් කොහොමද අඳින්නේ? මෙතනින් උල තියලා මෙතනින් උල තියලා බලන්න මතකද වෙන්න මේක මම මේක කියලා දුන්නා. මේ මේකක් කියලා දුන්නේ. සීගාව ඉඳලා ABට ලම්බයක් යන විදිය මතකද? මෙතනින් උල තියලා මෙහෙම දෙපොලකින් කැපී යන්න ගැහුවා. ඊට පස්සේ මෙතනයි උල තියලා මෙතන තියලා මෙහෙම ගැහුවා. මෙතන තියලා මෙහෙම ගැහුවා. මේක මේකට යා කරා. මතකයි නේද? ඔය වැඩේ තමයි කරන්න ඕනේ. R ගාවින් මුල තියලා මේක දෙපොලකින් කැපී යන්න ගහන්න. එද ගන්නකො මගෙත් එක්කම R ගාවින් මුල තියලා මෙහෙම දෙපොලකින් කැපී යන්න ගහන්න. මගෙත් එක්ක කරමු. R ගාව තියලා මේ වගේ ඡාපයක් ගහ ගන්නකො. හරි නේද? දැන් පුතේ මෙතනයි ඒ කැපුණ තැන් දෙක තියෙන්නේ. කැපුණ තැන් දෙක ඉඳලා මෙතන තියලා මෙහෙම ගහන්න. මෙතන තියලා මෙහෙම ගහන්න. ගහලා මේක මේකට යා කරා. ඔන්න අපි R ගාව ඉඳලා මේකට ලම්බයක් ඇඳලා. R ගාව ඉඳලා ලම්බයක් ඇඳා. ඇඳ ගන්න බලන්න. ඔය වගේ ලම්බයක් ඇඳ ගන්න. ඔය වගේ ලම්බයක්. හරිනම් හරි කියන්නේ. හරි නේද? හා. හරි. හරි. දැන් දරුවනේ P ගාව ඉඳලා එයා ඉස්සරහින් ඉන්න පාදයට මෙතන ඉඳලා මේකට ලම්බයක් අඳින්න ඕනේ. දැන් මේ වගේ P කියු නේද? මෙතන P මෙතන R කියු. මේක ඉඳලා මේකට ලම්බයක්. අර ක්‍රමයකට තමයි. මෙතනින් තියලා මෙහෙම ගැහැව්වා. මෙතන තියලා මෙහෙම මෙතන තියලා මෙහෙම. මේක මේකට යක්. අර විදිහටමයි. එහෙනම් P ගාවින් මුල තියලා මේක දෙපොලකින් කැපී යන්න ගැහැව්වා. හරි. ඊට පස්සේ පුතේ මේ කැපෙන තැන් දෙක තියෙන්නේ. මෙතනයි තියලා මෙතන තියලා මෙහෙම ගහන්න. මෙතන තියලා මෙහෙම ගහන්න. දැන් මේක මේකට යා කරා. හා. ඔය වැඩිත් කරගන්න බලන්න. ඔය වැඩිත් කරගන්න. හරිගෙන හරි කියලා දාන්න මට. හරි. හරි නේද? දැන් දරුවනේ Q ගාව ඉඳලා එයාට ඉස්සරහ පාදයට මේක PR මෙතන Q. මෙතන ඉඳලා මේකට ලම්බයක්. කොහොමද අඳින්නේ? මෙතනින් තියලා මෙහෙම ගැහුවා. මෙතනයි තියලා කොහොම ගැහුවා. මෙහෙම නේද? එහෙනම් දරුවනේ Q ගාවින් මුල තියලා මේක දෙපොලකින් කැපී යන්න ගහන්න. Q ගාවින් මුල තියලා මේක දෙපොලකින් කැපී යන්න ගහන්න. ගහලා මෙතනයි උල තියලා මෙහෙම ඡාප දෙකක් ගන්න. මේක මේකට යා කරා. හරි. කරගමු බලන්න. අලපතේ හරියටම කරා නම් මේ ඔක්කොම එකම තැනින් කැපිලා යන්න ඕනේ. ඔයාලා වැඩේ හරියටම කරා නම් මේ ඔක්කොම
එකම තැනින් කැපිලා යන්න ඕනේ. එහෙම වුණාද? ඔව් නේද? හරි. එහෙමනම් ඔන්න ඔය ටික තමයි පුතේ 10 පන්තියට එනකල් අපට තිබ්බේ. 10 පන්තියට එනකල් ඔය ටික තමයි තිබ්බේ. 10 පන්තියට එනකල් ඔය ටික තමයි තිබ්බේ. එතකොට මෙතන ඉඳලා තමයි අපි පුතේ 11 වසර ඉගෙන ගන්න තියෙන ටික කරගෙන යන්නේ. හරි? 11 වසර මෙච්චරයි තියෙන්නේ. වෘත්ත නිර්මාණයයි ස්පර්ශක නිර්මාණයයි 11 වසර තියෙන්නේ. වෘත්ත නිර්මාණයයි ස්පර්ශක නිර්මාණයයි අපිට 11 වසරේදී තියෙන්නේ. අපි ඉස්සල්ලාම වෘත්ත නිර්මාණය කරමු. ලියා ගන්න පුතේ මාතෘකාව ත්‍රිකෝණ ආශ්‍රිත ලියා ගන්න ත්‍රිකෝණ ආශ්‍රිත වෘත්ත නිර්මාණය. ත්‍රිකෝණ ආශ්‍රිත වෘත්ත නිර්මාණය. දරුවනේ මේක මගෙත් එක්කම ලියාගමුද? මගෙත් එක්කම ලියා ගන්නකෝ ත්‍රිකෝණ ආශ්‍රිත වෘත්ත තුනකි. මගෙත් එක්කම ලියමු. ත්‍රිකෝණ ආශ්‍රිත වෘත්ත තුනකි. එක පරිවෘත්තය. දෙක අන්තර්වෘත්තය. මගෙත් එක්කම ලියාගමු අන්තර්වෘත්තය. තුන බහිර්වෘත්තය. ඔන්න අපිට තියෙන වෘත්ත තුන. ඔය වෘත්ත තුනයි ස්පර්ශක නිර්මාණය කරන එකයි තමයි 11 වසරට තියෙන්නේ. හරිනේ පුතේ? අපි ඉස්සෙල්ලා මේ පරිවෘත්තය නිර්මාණය කරන විදිය බලමු. අංක 1 දා ගන්න දරුවනේ. පරිවෘත්තය නිර්මාණය. පරිවෘත්තේ නිර්මාණය
පරිවෘතය. පරිවෘතය කියන්නේ දරුවනි මෙන්න මෙහෙමයි. මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා නම් මේ ත්‍රිකෝණයේ ශීර්ෂ තුන හරහා ගමන් කරන්න වෘත්තයක් ඇන්දොත් ත්‍රිකෝණයක ශීර්ෂ තුන හරහා යන්න වෘත්තයක් ඇන්දොත් අන්න ඒකට කියනවා පරිවෘතය කියලා. ඉතින් මේක තමයි පරිවෘතය. මේක අඳින්න නම් කේන්ද්‍රය හොයාගන්න ඕනේ. මෙයා අඳින්න නම් කේන්ද්‍රය හොයාගන්න ඕනේ නේ. මම කියලා දෙන්නම්. ඉස්සලා මෙහෙම ලියාගෙන ඉන්නකෝ. මම කියන එක ත්‍රිකෝණයක මෙහෙම ලියාගන්න මම කියන එක ත්‍රිකෝණයක ශීර්ෂ තුන හරහා ශීර්ෂ තුන හරහා ගමන් කරන වෘත්තය ත්‍රිකෝණයක ශීර්ෂ තුන හරහා ගමන් කරන වෘත්තය එම ත්‍රිකෝණයේ පරිවෘත්තය ලෙස හඳුන්වයි. මේක ලියා ගන්න. එහි කේන්ද්‍රය ලියා ගන්න. එහි කේන්ද්‍රය ත්‍රිකෝණයේ ඕනෑම පාද දෙකක්. ලම්බ සමච්ඡේදනය කිරීමෙන් සොයාගත හැක. ඔයාලට තේරෙන්නේ නැතුව ඇති මම මේ කිව්ව කතාව. මම කියන්නම් මේක ඇඳ ගන්න විදිය. ඔයාලා දරුවනේ මේ වගේ ත්‍රිකෝණයක් ඇඳ ගන්න කට්ටියම මේ වගේ ත්‍රිකෝණයක් නිකන් ඇඳ ගන්න. මේ වගේ ත්‍රිකෝණයක් ඇඳ ගන්න. කට්ටියම මේ වගේ ත්‍රිකෝණයක් ඇඳ ගන්නකෝ. දැන් මේකේ මුළු තුන හරහා යන්න වෘත්තය අඳින්න කියලා දෙන්න යන්නේ. හරි නේද? ත්‍රිකෝණය ඇඳ ගන්න වැඩි හිතන්න දෙයක් නැහැ. නිකන් ත්‍රිකෝණයක් ඇඳ ගන්න. ඇඳගෙන පුතේ මේකේ පාද දෙකක් ලම්බ සමච්ඡේදනය කරන්න. ඔයාලා දන්නවනේ ලම්බ සමච්ඡේදනය කරන්න. අපි මේ පාදේ ලම්බ සමච්ඡේදනය කරමු. මෙන්න මේක ලම්බ සමච්ඡේදනය කරමු. කොහොමද කරන්නේ? කව කටුව ගත්තා. මගෙත් එක්ක කරමු. කව කටුවේ උල මෙතනින් තියලා භාගයකට වඩා පළල් කරලා මෙතනින් උල තියලා කොහොම චාප දෙකක් ගැහුවා.
B ගාවින් මුල තියලා මේ දෙක කැපිලා යන්න ගැහැව්වා. මේක යා කරා. ඔන්න එක ලම්බ සමච්ඡේදකයක් යනවා. ආවක කරගන්නකෝ. ඔක කරගන්න. එක පාදයක් උන්න ලම්බ සමච්ඡේදනය කරා. එක පාදයක් ලම්බ සමච්ඡේදනය කරා. ඕක කරගෙන හරි කියන්නකෝ මට. ඔය වැඩේ කරගෙන හරි කියන්න. කෝණයක් ඇඳගෙන හරි එක පාදයක් ලම්බ සමච්ඡේදනය කරා. හරි. සසඳුල හරි. අනුපමා හරි. සාන් හරිද? හරි නේද? හරි. හරි දරුවනි. දැන් අපි තව පාද දෙකක් තියෙනවනේ මේක තියෙනවා මේක තියෙනවා. මේ දෙන්නගෙන් ඕනෑම එකක් කැමැති පාදයක් ලම්බ සමච්ඡේදනය කරන්න. අපි මේක ලම්බ සමච්ඡේදනය කරමු. මෙන්න මේ පාදේ ලම්බ සමච්ඡේදනය කරමුකෝ. කොහොමද කරන්නේ? මෙතනින් උල තියලා භාගයකට වඩා පළල් කරගන්න. සීගාවෙන් මුල තියලා භාගයකට වඩා පළල් කරගන්න. පළල් කරගෙන මෙහෙමයි චාප දෙකක් ගහන්න. සීගාවෙන් මුල තියලා මෙහෙමයි චාප දෙකක් ගහන්න. ඊට පස්සේ බීගාවෙන් මුල තියලා මේ දෙක කැපිලා යන්න ගහන්න. බීගාවෙන් මුල තියලා මේ දෙක කැපිලා යන්න ගහන්න. ගහලා මේ දෙක යා කරන්න. ඔය දෙක යා කරන්න. ඔය වැඩේ කරගෙන මට හරි කියන්න. බලන්න. කාට හරි බැරි වුණොත් මට කියන්න පුතේ ආයි කියලා දෙන්න කියලා සසඳුල හරි නේද? හරි නම් හරි කියන්න. කාට හරි නොතේරුණොත් ඒකත් මට කියන්න. සංජනා හරි. අනුපමා හරි. ගායනි හරි. මිලිනි හරි. right. රවුමක් දැන්දලු. හරි. දැන් දරුවනි දැන් මේ දෙක ලම්බ සමච්ඡේදක දෙක කැපුණු තැන O කියලා දාන්න. දාලා කව කටුවේ තුඩ තියන්න මෙතනින්. කව කටුවේ තුඩ මෙතෙන්ට තියලා කව කටුව පළල් කරන්න පුතේ ඒ ගාවට. A හරි B හරි C හරි කවුරු හරි කමන්නේ. තුඩ මෙතනින් තියලා පැන්සල් තුඩ පළල් කරගන්න ඒ ගාවට. දැන් අඳින්න වෘත්තයක්. මෙන්න මෙහෙම සකස් කරගෙන අඳින්න වෘත්තයක්. පළ දරුවනි වැඩේ හරියට කරා නම් ශීර්ෂ 3 හරහා යන්න ඕනේ. ශීර්ෂ 3 හරහා ගියාද හඳුනිකා හරි නේද? ඔව් සසඳුල හරි. සලනි හරි. සහන් හරි. මිලිනි හරි. හරි. ඔයාලා දන්නවා නිර්මාණ ගණන් හදනකොට පැන්සල ඉතා හොඳින් මුල් කරගෙන තියෙන්න ඕනේ. අමාලි හරි. පැන්සල
ඉතා හොඳින් මුල් කරගෙන තියෙනවා. හරි. හරි. එහෙනම් ඔන්න මතක තියාගන්න මේ ඇඳ උත්තේ නම් කරගන්න මේකට තමයි කියන්නේ මොකක්ද? මොකක්ද නම් කරගන්න? පරිවෘත්තය. පරිවෘත්තය. පරිවෘත්තය අඳිනකොට කේන්ද්‍රය හොයාගන්නේ කොහොමද? ඕනෑම පාද දෙකක් ලම්බ සමච්ඡේදනය කිරීමෙන් මතක තියාගන්න. ඕනෑම පාද දෙකක් ලම්බ සමච්ඡේදනය කිරීමෙන්. right. හරි. දැන් අපි අඳිමු පුතේ ඔයාලා ඇඳ ගන්න මහා ඍජු කෝණී ත්‍රිකෝණයක්. නිකන් අඳින්න මෙහෙම. ඍජු කෝණී ත්‍රිකෝණයක්. කොහොම ඇඳි? ඍජු කෝණී ත්‍රිකෝණයක් අඳින්න ඔය වගේ නිකන් අඳින්න ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා මෙයාගේ පරිවෘත්තය අඳින්න බලන්න. මෙයාට පරිවෘත්තයක් අඳින්න. ඕනෑම පාද දෙකක් ලම්බ සමච්ඡේදනය කරලා පරිවෘත්තය අඳින්න බලන්න මෙයාට. මෙයාගේ ඕනෑම පාද දෙකක් ලම්බ සමච්ඡේදනය කරලා අඳින්න බලන්න පරිවෘත්තය. ඕනෑම පාද දෙකක් ලම්බ සමච්ඡේදනය කරලා අර කිව්ව විදියට අඳින්න වෘත්තයක් ඇඳුත් හරි කියලා කියන්න මට. හරි. මෙලිනි ඕකේ විශේෂත්වය මොකක්ද පුතේ? ඕකේ මොකක්ද උනේ විශේෂත්වය? අමාලි හරි. මට අඳපු කය කියන්න බලන්න. ඒකේ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද සඳුනිකා? හරි. මොකක්ද විශේෂත්වය? කේන්ද්‍රයේ කර්ණයක් තියෙනවා. අන්න හරි. කේන්ද්‍රයේ ඉන්නේ කර්ණය මතට නේද? කේන්ද්‍රයේ ඉන්නේ කර්ණය මත. කර්ණය කොතෙන්ද දෙන්නේ? කර්ණය කොතෙන්ද දෙන්නේ? ඔව්. මැදට. හරි මැදට ඉන්නේ. හරි මැදට ඉන්නේ. එහෙනම් පුතේ මේක මෙතනයි උල තියලා උල තියලා ලම්බ සමච්ඡේදනය කරා නේද? මෙතනින් තියලා මෙහෙම ගැහුවා. සීගාවින් තියලා මෙහෙම ගැහුවා. මේකේ ආකාරය.
B ගාවින් තියලා මෙහෙම ගැහුවා. C ගාවින් තියලා ඔහොම ගැහුවා. කොහොම යා නේ කොහොම යා කරා. ඊට පස්සේ මෙතනයි උල තියලා මෙයාලා අඹ සමච්ඡේදනය කරා. කොහොම ගැහුවා මෙතන තියලා මෙහෙම ගැහුවා මේක යා කරා. ඔය වගේනේ නේද? ඊට පස්සේ මෙයාව අපි ලම්බ සමච්ඡේදනය කරමු. මෙයාව මෙතනයි උල තියලා B ගාව තියලා මෙහෙමයි ගැහුවා. A ගාව තියලා මේ දෙක කැපිලා යන්න ගැහුවා. මෙතනයි උල තියලා මේ විදිහට චාප දෙකක් ගහලා අම්මේ ඇන්කර් එපා. මේක යා කරා. හරි නේද? මේ දෙක කැපෙන්නේ මෙතනින්. මෙතන තමයි කේන්ද්‍රය. මෙතනින් උල තියලා අඳින්න වෘත්තයක්. මෙතනින් උල තියලා අඳින්න වෘත්තයක්. ඔය වගේ ආවද දරුවනේ කට්ටියටම ඔය වගේ ආවද? හරි. මේක මේ වෘත්තේ මොකක්ද මේ වෘත්තේ මොකක්ද මේක? ත්‍රිකෝණී කර්ණය කියන්නේ වෘත්තේ මොකක්ද? ත්‍රිකෝණී කර්ණය වෘත්තේ මොකක් වෙලාද? විස්කම්බය වෙලා. හරි දරුවනේ. ඔයා මතක් වෙන්න ඕනේ. ඔයාලට මතකද 10 දී මම කොච්චරවත් කියනවා මෙන්න මෙහෙම ප්‍රමේයයක්. මේක විස්කම්බය නම් මේ පරිධියේ ආපාතිත කෝණීය අංශක කීයද? මේක විස්කම්බය නම් පරිධියේ ආපාතනීය වන මේ කෝණය කීයද? මම ගණන් හදනකොට කෙටි පේපර් හදනකොට මේක කොච්චරවත් කියනවා. මේක විස්කම්බය නම් පරිධියේ ආපාතිත කෝණය කීයද? අපිට හරියට ඕනේ වෙනවනේ. අංශක 90යි නේද? හරි නේද වැඩේ? මේක විස්කම්බය මේ කෝණයේ අංශක 90යි. අංශක 90යි. නේ? අන්න නිකමට ඒ කීවේ. ඕවත් ඉතින් මතක් වෙනවා නම් හොඳයි. හරි පුතේ. අපි දැන් පරිවෘත්ත දෙකක් ඇඳලා. සුළු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා පරිවෘත්තය ඇඳා. කේන්ද්‍රය ආවේ ත්‍රිකෝණයේ මැදට. ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා පරිවෘත්තය ඇඳා. කේන්ද්‍රය ආවේ කර්ණයේ හරි මැදට. දැන් ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා තේරෙනවනේ. මොකක්ද ඊළඟට කරන්නේ? මහා කෝණී ත්‍රිකෝණයක් අඳින්න. මහා කෝණී ත්‍රිකෝණයක් ඔය වගේ අඳින්න. මේ වගේ මහා කෝණී ත්‍රිකෝණයක් ඇඳලා පරිවෘත්තය නිර්මාණය කරන්න. මේ වගේ මහා කෝණී ත්‍රිකෝණයක් ඇඳලා පරිවෘත්තය නිර්මාණය කරන්න. ඕනෑම පාද දෙකක් ලම්බ සමච්ඡේදනය කරලා පරිවෘත්තය නිර්මාණය කරලා මට හරි කියන්නකෝ.